අද දවසේ කතා කරන්න යන මාතෘකාව විතර වැදගත් මාතෘකාවක් සමහර විදිහට පුළුවන් සමහර අයවත් වෙන්න පුළුවන් සමහරට ගැටලුව විසඳ ගන්න පුළුවන්. දවසේ කතා කරන්න යන මාතෘකාව නම් දෙවියන් වහන්සේ තුල. නැවතත් ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරේ දෙවියන් වහන්සේගේ පාදමාව පිළිගන්න අතර මේ මාතෘකාව විතර වැදගත්. ඒ වගේම මේ මාතෘකාව මේක ඉතාම භයානක දෙයක්. ඒ වගේම මේක මම ගොඩක් මේක මෙනෙහි කරන දෙයක්. ස්වර්ගික මුද්‍රාව ඔබට ලැබී තිබේ. මාතෘකාව තමයි ස්වර්ගික මුද්‍රාව ඔබට ලැබී තිබේ. මේ ස්වර්ගික මුද්‍රාව ඔබට ලැබී නැත්නම් ඔබ ඇත්තටම යන්නට බැහැ. ස්වර්ගික මුද්‍රාව ඔබට ලැබී තිබේ. මාතෘකාව තමයි ස්වර්ගික මුද්‍රාව ඔබට ලැබී තිබේ. මේ වෙන රටකට අපි යනකොට අපි උදාහරණයක් හැටියට අපි අපේ මව් රටින් නැත්නම් අපි ඉන්නා රටකින් තවත් රටකට අපි යනකොට අපිට අවශ්‍ය වෙන මුද්‍රාව නැත්නම් වීසා එකට අපිට සීල් එකක් අවශ්‍ය වෙන විදේශ මේ රටේ යන ස්ථාන විදේශ කාර්යාලයෙන් අපිට අවශ්‍යයි මේ මුද්‍රාව. එතකොට මේක ස්වර්ගයට යනකොටත් මේ මුද්‍රාව අපිට අවශ්‍යයි. මේ මුද්‍රාව නැති වුණොත් අපි ස්වර්ගයට යන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අපි ඉදිරි කාලේ බයිබල් පදවල මේව කතා කරන්නට යනවා. දැන් මම කතා කරන්න යනකොට ඔබ දන්නවා මොකක්ද ගැන කතා කරන්නේ කියලා. ඔබ දන්නවා මම මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා ඔබ හැමෝම දන්නවා. හැබැයි ඔබ දැනගෙන සිටියට ඔබ අද ගොඩක් පැටලී තිබෙන තත්ත්වයන්ගෙන් නිදහස් වෙන්න ඕන. හොඳයි. අපි දෙවියන් වහන්සේගේ වචනේ බලමු. අද බොහෝ මිනිසයන් මෙහෙම කියනවා. අපි එක පදයකට යමු. එක ප්‍රේතුස් පොතේ දෙවනි පරිච්ඡේදයේ එක ප්‍රේතුස් පොතේ දෙවනි පරිච්ඡේදයේ එක පදයකට අපි බලනවා 25 වෙනි පදේ. දෙක ප්‍රේතුස් පොතේ එක ප්‍රේතුස් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ අපි බලන්න යනවා මොනවද තියෙන්නේ කියලා. මක්නිසාද පැටළුවන් මෙන් උඹලා මුලාව යම සිටියේ නමුත් නෝහන මක්නිසාද නුඹලා පැටළුවන් මෙන් මුලාව යම සිටියේ නුඹලාගේ ආත්මවල රැකවලාගේ ඩේරාට විතර හැරිය සිටිනවා. මේ වචනේ තමයි පටන් ගන්න යන්නේ. මේ සෙනඟ මුලාව යම සිටියේ. මෙතන දෙවියන් වහන්සේ කියනවා නුඹලා පැටළුව වගේ මුලාව යනවා. මොකද මේ පැටළුව වගේ මුලාව යනවා කියන එකේ වචන තේරුම මේ පැටළුවා එළුවෙන් ගත්තොත් එළුවා තමයි ඉස්සෙල්ලා ගමන් කරන්නේ එළියට පිටිපස්සේ ගමන් කරන්නේ. ඔබ දන්නවා මේ සන්ඩි ස්කූල් ළමයි ඉගෙන ගන්න කතාව. හරකෙක් වුණත් එහෙමයි හරකෙක් ඉස්සෙල්ලා එළියට පිටිපස්සේ යනවා. මේවා මම කියන්න ඕනේ නැහැ. මේවට මේ දේශනාව පටන් ගන්නකොට කියන්නේ මේ දේශනාව වැඩක් වෙන්නේ නැහැ. මේක සරල දෙයක් අපි සන්ඩි ස්කූල් ඉගෙන ගත්තා කියන්නේ. ඒ සන්ඩි ස්කූල් ඉගෙන ගත්ත එක නැවත අපි බලමු. ඒක අපි ලොකු වයසක පැමිණෙන නිසා මොනවද කියන්නේ ඔබ පැටළුවන් මේ මුලාවෙම සිටිනවා. මේ මුලාවෙන්න හේතුව තමයි පැටළුවා මේ ඉඩේර තමයි ඉස්සෙල්ලා. මේ පැටළුවන්ගේ එළුවන්ගේ හරක්ගේ ස්වභාවවලින් එක දෙයක් ගත්තොත් කොහොමද යන්නේ? ඉස්සෙල්ලාම යන්නේ කොහොමද? මේ පැටළුවන්ගේ ඉස්සෙල්ලා තමයි ඉඩේර යන්නේ. එතකොට ඉඩේරගේ පිටිපස්සේ තමයි මේ පැටළුව යන්නේ. ඒ නිසා පැටළුවන් මේ මුලාවෙම සිටිනවා. එතකොට විවිධ දැන් මේ පැටළුවට තේරෙන්නේ නැහැ ඉඩේරව හරියට අමාරු අවස්ථාවල එනවා. ඒ නිසා විවිධ තැන්වල මේ පැටළුව කවර් කරන්න පටන් ගන්නවා. මේ පැටළුවන් විවිධ මනුෂ්‍ය පිටිපස්සේ ගමන් කරනවා. මොකද මනුෂ්‍ය ඉස්සෙල්ලා පැටළුව පිටිපස්සේ යනවා. උන් දන්නේ සම්හරලාට මේ පැටළුව කොයි වගේද කියලා. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ වචනේ කියන පැටළුවන් මෙන්න බල මුලාව යන්නේ සිටියේ. එතකොට අපි මේ මුලාව යන්නේ සිටි සෙනගක් තමයි උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා මේ මුලාවෙන් අපව ගලවන්න පිණිස උන්වහන්සේ මේ පොළොවට ආවා. මොනවයි ගලවන්න පිණිස
මුලාව යාම වලින් ගලවන විදිහ. බොහෝ දෙනෙක් අපි යේසුස් වහන්සේ ඉස්සෙල්ලා මේ එක එක ගුරුවරු පස්සේ ගියා නම් එක එක දේවල් කරා. වර්තමාන ක්‍රිස්තියානි සභාව තුල මෙවැනි ආකාර දෙයක් අපි දකින්නට ලැබෙනවා. බොහෝ වැටලුවන දැදීනිවන්තයන් මුලාව යමින් සිටිනවා. මුලාව යමින් සිටිනවා. මේ සති කතා කරා වගේ කවුරු බිල්ල කරලා කියලා බොහෝ අය සිහිය ඇතුව සිටිනවා. නමුත් මේ සිහිය ඇතුව සිටින සිහිය නැතුව හරි මේ කොල්ල මොනවද කරන්නේ? මුලාවට කාලයක් තිබෙනවා. මේ මුලාව යාමේ අපි බලනවා මේ උදැස්සන කොහොමද අපි මේ මුලාව යන්නේ? කවුද මමත් මුලාව ගිහිල්ලා තියෙනවද? අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ? හරි. ඒකවල මේ මුලාව යමින් සිටිනවා. මේ සිටින වෙලාවක තමයි අපි ගලවගන්නේ මුලාවෙන් තමයි අපි ගලවගන්නේ. එතකොට මේ මුලාවේ ගලවුණාද අපි දැන් මේ මුලාවෙන් ගැලවලා සිටිනවා. එතකොට මේ ස්වර්ගික මුද්‍රාව අපිට නැතිනම් හරි. ස්වර්ගික මුද්‍රාව නැත්නම් මට කවදාක ස්වර්ගයට යන්න බෑ. මම යේසුස් වහන්සේ වර්ණනා කරා මම මොන දේවල් කරත් මේක යන්න බෑ. මම හිතන්නේ මේක සුළු වචනයක් නෙමෙයි. අපි මේ උදැස්සන බලන්න යනවා මේ නිවැරදි කරගන්න යනවා. මේ උදැස්සන අපි නිවැරදි වෙන්න ඕනේ. මේ ස්වර්ගික මුද්‍රාව අවශ්‍යයි. මේ ඔබ නිවැරදි වෙන්න ඕනේ. තේරුම් බේරුම් කරගන්න යනවා ප්‍රශ්න කීපයක් තිබෙන නිසා මේ ප්‍රශ්න කීපයක් තේරුම් බේරුම් කරගන්නට යනවා අපි අද සාකච්ඡා කළා. යෝහන් පොතේ සුදු යෝහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 37 ඉඳලා 39 වෙනි පදේ දක්වා අපි බලන්න යනවා. 37 ඉඳලා 39 වෙනි පදේ දක්වා. අපි බලමු. මංගල්‍යෝ මහත් දවසක් වූ අන්තිම සුදු යෝහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 37 ඉඳලා 39. මංගල්‍යයේ මහත් දවසක් වූ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාස ඇතනම් ඔහු මා ළඟට ඇවිත් දීවා. මා කෙරෙහි අදහන්නා තුල ලියවිල්ලේ ලියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේ යයි කීසේ. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහගත්තා වූ විසින් ලබන්න සිටි ආත්මන නැසේ ගැනේ. මොනවද මේ යේසුස් වහන්සේ වචනයක් කියනවා. මෙතන යම් කිසි දෙයක් සංගවල කතා කරනවා. උන්වහන්සේ සංගවල කතා කරනවා. දැන් ඕන කෙනෙකුට තෑග්ගක් දෙන්න ගියාම ටිකක් මේක අගේ කරලා නේ දෙන්නේ. ඒ වගේ උන්වහන්සේ මේ වගේ කරනවා නෙවෙයි. උන්වහන්සේ මේ ඉදිරියේ දෙන්න තියෙන දෙයක් ගැන උන්වහන්සේ මේ සෙනඟට කතා කරනවා. අපි බලමු මොනවද කතා කරන්නේ. 38 වෙනි පදේ. මේ මා කෙරෙහි අදහන්නා තුල ලියවිල්ලේ කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේ කීසේ. දැන් මේ යේසුස් වහන්සේ වචනයක් කියනවා මනුෂ්‍යයන්ට. මොනවද කියන වචනේ? මා කෙරෙහි අදා ගන්නා තුලින් ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේ කීසේ. දැන් උන්වහන්සේ කියන මම යේසුස් වහන්සේ කියන මම අදා ගන්න යම් කෙනෙක් ඇද්ද එයා තුලින් ජීවනදායක වතුර ඇති ගංගා ගලා යනවා. එතකොට ඔබට කියන්න හිතන්න පුළුවන් අනේ එහෙම ගඟක් ගලනවා කොච්චර හොඳයිද මේ වීඩියෝ එකේ කාලෙට නියම කාලෙට මේ මිනිස්සේ කියලා තියාගත්තා නම් ඒ රටේ ඉවරයි නේ කියලා. නමුත් එහෙම නෙමෙයි මේ කතා කරන්න යන්නේ ජීවනදායක වතුර ගැන. මේ ජීවනදායක වතුර කියන්නේ මේ දැන් හැම ගඟකම වතුර ගලනවා. ඒවා ඉතින් මිනිස්සුන්ට ඕන විදිහට පොන්න පුළුවන්. ඒවල ජීවනයක් නැහැ. මම මේ කතා කරන්නේ උන්වහන්සේ ජීවනදායක වතුර. ඒවා අන්තිම චුට්ටයි. පොතම කෙනෙක් බොන්න ඕනේ පොඩි ප්‍රමාණයක් තමයි දෙන්නේ. ඒක හරි ගොඩක් වටිනවා. ඒ වගේ තමයි ජීවනදායක වතුර. ඇති ගංගා ගලා යන්නේ. දැන් රත්තරන් ගත්තොත් රත්තරන් තියෙන්නේ ගොඩාක් පොළොව යට හරි ස්වල්ප ප්‍රමාණයක්. නමුත් වෙන දේවල් ගොඩාක් තියෙනවා. මේ ගණ්ඩාව. ඒ නිසා ඒ වගේ තමයි ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේ. මේ අදහන මනුෂ්‍යයන් තුළින් ජීවනදායක වතුර ඇති ගංගා ගලනවා. මොකද්ද මේ ජීවනය? එතකොට මනුෂ්‍යයාට මේ පාපයට වැටුණා පස්සේ මනුෂ්‍යයා පාපයට වැටුණා පස්සේ නැතුනේ මොකද්ද? උඩ නැතුනේ ජීවනය. අපි උත්පත්ති දෙකේ හත බලමු. උත්පත්ති දෙකේ හතේ මේක තියෙනවා.
උපත් දෙකේ හතර ගියාම මේක තියෙනවා. ස්වාමියෝ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලේ මිනිසයා සාදා භෝගේ නාගපුඩු තුරට ජීවනයේ හුස්ම හෙළුසේ. එවිට මිනිසයා ජීවමාන ප්‍රාණයක් වේ. මොනවද මිනිසයා තුරට හෙළුවේ? දෙවියන් වහන්සේ කියන ස්වාමියෝ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලේ මිනිසයා සාදා භෝගේ නාගපුඩු තුරට ජීවනයේ හුස්ම හෙළුසේ. මොනවද ඒ ජීවනයේ හුස්ම? ඉතින් මිනිසයා පාපයට වැඩිම සමග මනුෂ්‍යයට නැති උනේ මොනවද? ජීවනයේ හුස්ම නැති වුණා. මනුෂ්‍යයා පාපයට වැටීම සමග අකීකරු වීම සමග මේ නැති උනේ මොනවද? ජීවනයේ හුස්ම. මේ ජීවනයේ හුස්ම නැති වෙච්ච නිසා මනුෂ්‍යයා මුලාව යන පටන් ගන්නවා. හොඳට තේරුම් ගන්න. මේ ජීවනයේ හුස්ම නැති වෙච්ච නිසා මනුෂ්‍යයාට ඕන දේවල් කරන්න පටන් ගන්නවා. මේ ජීවනයේ හුස්ම නැති වෙච්ච නිසා මනුෂ්‍යයාගේ මේ ජීවිතය තුළ මනුෂ්‍යයා විවිධ වැරදි කරන්න පටන් ගන්නවා. උදාහරණයක් ගත්තොත් අද දකින්නවා අපි මනුෂ්‍යයන් තිරිසනුත් එක්ක ජීවත් වෙන්න යනවා. තිරිසනු කසාද බඳිනවා. සත්ත්ව සිව්පාවන් කසාද බඳිනවා. කවුද මේ කසාද බඳින්නේ? මේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට මම මනුෂ්‍යයා. මේ මනුෂ්‍යයා ඉන්නේ කූසෝ බල්ලෝ ගස් ඒ වගේම කිඹුල්ලෝ ඊට වගේම පෞල් ජීවිත ගත කරනවා කායික වඩේ ඉන්න චිම්පන්ජියන් එක්ක විවිධාකාර මේ සත්තු එක්ක කාන්තාවන් මේ පෞල් ජීවිත ගත කරනවා. මේ தත්ත්වෙට නැත්නම් ඔය තිරිසන් தත්ත්වෙට මිනිස්සයා වැටුනේ ඇයි? මේ මිනිස්යාගේ ජීවනයේ හුස්ම නැති වුණා. මේ ජීවනයේ හුස්ම නැති වෙච්ච නිසා මොනවද උනේ? මිනිස්යාට ඕන දේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ආවේ සාතන්ගේ බීජය, මුරණ්ඩුකමේ බීජය, අකීකරුකමේ බීජය, දුෂ්ටකමේ ආත්මය තමයි ඇතුළුනේ. ඒ නිසා මිනිස්යන් අතන කියනවා බැටළුවන් මේ මුලා යමි සිටියා. එක ප්‍රේතුස් දෙකේ 25 කියනවා බැටළුවන් මේ මුලාව යමි සිටියා. ඒ බැටළුවන් මේ මුලාව යන මිනිස්සේ ඇයි මුලාව යන්නේ කියලා අපි බැලුවා. කවද්ද මුලාව ගියේ? එතකොට උපත් දෙකේ අතේ කියනවා උන් දෙවියන් වහන්සේගේ ජීවන හුස්ම උගේ නාස්පුඩු වලට වෙන්න තිබ්බම උන් ජීවමාන ප්‍රාණයක් වුණා. හරිද? එතකොට මේ ජීවමාන ප්‍රාණය නැති වුණා. මේ ජීවමානත්වය නැති වුණා. මේ ජීවනේ නැති වුණා. මිනිසයා පාපට වැටීම සමග. ඒ නිසා මිනිසයා තිරිසන් තත්ත්වයට වැටෙන්න පටන් ගත්තා. උපත් තිරිසන් තත්ත්වයට අපි දකිනවා බල්ග හතර පහ දෙනෙක් විතරට කැම දුන්නොත් උන් ඉස්සෙල්ලාම කැම ටිකද කන්නේ නැහැ. ඒ කැම ටික නෙමෙයි කන්නේ පොර කනවා. ඊට පස්සේ තමයි අනිත් ටික එනවල දාලා අර මුස්තා කැම ටික කන්නේ. ලොකු සටනක්. මෙන්න මේ වගේ උදාහරණයක් සරල උදාහරණ. මේවතර සත්තු සිව්පාව එක විවාහයක් පටන් ගත්ත මිනිස්සු. තමගේ සහෝදරයා සහෝදරිය මරන්න ගත්තා. අම්මල තාත්තල දුවට මේ දුවලා විවාහ වෙන්න ගත්තා. අම්මල තාත්තල දුවලා පුතාලා කියන විවාහයට පටන් ගත්තා. විවිධාකාර වනචාරී ජීවිත ගාඩපත් කරන්න සිද්ධ වුණා. අපි දකිනවා ගෝත්‍රික සෙනඟ ගත ගත්තා මේ මිනිමස් කරනවා. ඒතර ඔබට තේරෙනවද උන් ජීවනේ නැති නිසා උන් මොනවද කරන්නේ? උන් ඕනෝන දේවල් කරන්න ගත්තා. එතකොට යේසුස් වහන්සේ මේ පොළොවට නැවත ආයි මොනවද මේ සුද්ධ යෝහන් 7 වෙනි පරිච්ඡේදයේ 37 ඉඳලා 39 දක්වා කියනකොට නැවත යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ අපේ ජීවනය දෙන්න. පොළොවට ආවේ ජීවනය. ජීවනය කියන්නේ ගැලවීම. මොනවද දෙන්නද ආවේ? අපේ ජීවනය දෙන්න. ජීවනය කියන වචනේ බැලුවොත් ඒක තේරුම ගැලවීම දෙන්න. ගැලවීම. ජීවනය කියන්නේ ගැලවීම. මොනවටද? අර මේ වනචාරී ජීවිතයේ මිනිසයව ගලවලා ජීවනය දෙන්න. ජීවනය කියන්නේ ගැලවීම. නැවත ඔවුන්ට ලැබෙන ඒ දිව්‍ය හුස්ම. ඒ දිව්‍ය හුස්ම ලැබුණා ඔවුන්ට තේරෙනවා අපි ඉන්නව තත්ත්වේ. මේ වගේ උදෑසන ඔබට හොඳ දෙයක් ඔබට කල්පනා කරන්නට පුළුවන්. එතකොට අද සමාජය ගැන බැලුවොත් මිනිස්සු ජීවත් වෙන්නේ කොයි වෙලද විදියට? ඒගොල්ලෝ සුදු ඇඳගෙන විවිධාකාර දේවල් කරනවා, විවිධ ආගම් නියෝජනය කරනවා, විවිධ ආගම් දේවල් කරනවා. නමුත් උන්ගේ ඇතුලේ තියෙන්නේ මොනවද? කිසිම ආගමකට අදහස් කරන්නේ. උන්ගේ ඇතුලේ උන් ක්‍රියා මොකද්ද උන්ගේ? මොරකම, වංචාව, බොරුව, විනාශය, නාස්තිකාරකම්, තවත් කෙනෙක් මරනවා, මේ තමන්ගේ ස්වරූපයට මරනවා, සහෝදරයා මරනවා සල්ලි ටිකකට.
මගේ ජීවිතේ අපි මේ පළාතට ඇවිල්ලා අපි දැනුත් ආව එක දෙයක් කියලා විතරේකට මිනිස්සෙක් මරුවා. විතරේක වටිනාකම මේ කාලෙ වෙද්දී රුපියල් 3ක් වේ. ඒ රුපියල් 3ක විතරේකට මිනිස්සෙක් මරුවා. ඉදාන විදිය. ඉතින් මේ පහත්පත්ය ඉතල බලන්න. දෙවියන් වහන්සේගේ පූජාව කරන්න ගිහින් සහෝදරයෝ දෙන්නේ මොනවද උනේ? මේ පූජාව කරන්න ගිහිල්ලා පරිණතවට මිනිස්සෙක් වුණා. මෙවැනි ආකාර ජීවන කුසල නැති වෙච්ච නිසා මිනිසයා තිරිසන් බවට පත් වුණා. අද දවසෙත් එහෙම තමයි. තමන් ඒ කියන්නේ මම මේ අද මේ වගේ කතාව බලාගෙන හිටියා. තමන්ගේම මේ ටෙලිවිෂන් එකේ නිවුස් එක තමන්ගේම දරුවාව තමන් මරලා කැලේ වල දානවා. දැන් මේ වැඩි දවස් 7 දවස් 3කට කලින් තමන්ගේම දරුවා කුසේ ඉන්න දරුවා එළියට ආවට පස්සේ ආ මරලා එයාව කැලේ වල දාන පස්සට දානවා. කොහොමද මේක කරන්නේ? හිතලා බලන්න තමන්ගේ දරුවා. ඒ වගේම තව නිවුස් එකක් දැක්කා. තමන්ටම මේ සහෝදරියෙක් මරනවා ඊගා වැඩිමල් සහෝදරිය මොනවද ගන්නද? ඒ බාලනංගිට ගේ අයිති වෙනවා කියලා වැඩිමල් සහෝදරිය මරනවා. මේ වැඩිමල් සහෝදරිය විසින් නංගිව මරනවා. මොකටද ඊගාට ගේ අයිති වෙන්නේ එයාට නිසා. කොහොමද මරන්නේ? එයාගේ වයස අවුරුදු 28යි. ඒ 28ක ගැහණු කෙනා අවුරුදු 18ක අනියම් සම්බන්ධයක් ඇති කරගෙන මොනවද කරන්නේ? අර තමන්ගේ සහෝදරිය මරනවා. ඒ සහෝදරිය මරන්න යන දවස් උදෑසන මොකද කරන්නේ? එයාගේ මාළු ඉවස් කරලා අක්කගේ දරුවට කිරිපිටි ගන්න සල්ලි දෙනවා. එච්චර ප්‍රේමයෙන් ආදරයෙන් මේ සලකපු ආදරණීය තමන්ගේ නංගිව ඒ උදේ දෙන්න දෙයක් නැහැ. ඇගේ මාළු දෙනවා විකුණ ගන්න. මේ අක්කගේ දරුවට කිරිපිටි අරගෙන අඬනකොට මේ අනියම් සම්බන්ධයෙන් ඇති වෙච්ච ඒ දරුවේ ඉතින් ඒ නිවුස් එකේ කියන හැම කතාවක්. එතකොට ඒ දරුවා අඬනකොට අරන් දෙන්න කිරිටි අරන් දෙන්න තමන්ගේ මාළු දෙනවා විකුණ ගන්න කියලා අක්කේ. හැබැයි ඒ සහෝදරිය මරනවා අවශ්‍ය වෙද්දි කවුද? අර අක්කාගේ අවුරුදු 18ක අනියම් පුරුෂයා මරලා වලලා මාස ගානකට පස්සේ 60කට පිළ තමයි ගොඩ ගන්න. ඒ විතරක් නෙවෙයි. ඒ අක්කා අතුරු දාන්න උනා කියලා පැහැරගෙන ගියා කියලා රුපියල් 10000ක් කිල්ලන දෙමෝපියන්ගේ. දැන් ඔබට තේරෙනවද මේ කියන කතාව? මේක මිනිස්සුන්ට නැතුණා ජීව. මිනිස්සු ජීවනේ නැති. ජීවනේ නැති නිසා මිනිස්සු තිරිසන් බවට පත් වුණා. ඒ යේසුස් වහන්සේ ආවේ මේ මිනිස්සු විසින් විනාශ වෙනවා මේක බලන්න බැරි තැන උන්වහන්සේ මේ පොළොට මොකටද? ජීවනේ කියන්නේ මොකක්ද? නැවත උන්වහන්සේ උස්ම දෙන්නා. අපේ නාස්පුඩුවලට උස්ම දෙන්නා උන්වහන්සේ. මේ දැසන බලන්න. මේ දැසන බලන්න. මේ දැසන කල්පනා කරනවා මෙචි. සමහර ක්‍රිස්තියානි සෙනගින් තාම තමන්ගේ පුරුද්දක් කරන්නේ. තමන්ගේ තාම ජීවිත පුරුද්දක් කරන්නේ. ලොකු වෙනසක්. ලොකු දෙයක්. පුරුද්දක් කරන්නේ. ඔබ හිතනවා යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ උඹම දැන් ස්වර්ගයට යනවා. යේසුස් වහන්සේ පිළිගන්නවා කියන එකේ තේරුම වෙලා මේ කටින් උන්වහන්සේ පිළිගන්න එක නෙවෙයි. මේක නෙවෙයි. මේ ජීවිතේ වචනේ කියනවා මාර්ගයේ අදා ගන්නා තුලින් ජීවනයේ මාර්ගයේ අදා ගන්නා තුලින් ලියන්නේ කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේ මොකක්ද මේ ගංගා? ඒ යේසුස් වහන්සේ පිළිගත්තු මිනිසයා තුලින් ජීවනයේ වතුර ඇති ගංගා ගලනවා. මොකක්ද මේ ජීවනයේ වතුර ඇති ගංගා? සම්පූර්ණ පරිවර්තනයක් වෙනවා. පරිවර්තනය මේ දෙවියන් වහන්සේගේ ගතිගුණ වලට මාරු වෙන එක මෙතන කතා කරන්නේ. මේ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ එයා මාරු වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ගතිගුණ වලට. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ගතිගුණයි මේ පොළොවේ මිනිස්සුගේ ගතිගුණයි දෙකේ වෙනසක් තියෙන දේ වචන කියවලා.
පොළවේ සාමාන්‍ය ගත කරන ජීවිතවල මිනිස්සුන්ගේ ගතිගුණ හා ජීවිත රටාවයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ජීවිත රටාව අතර වෙනසක් තියෙනවා. ඒ යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ මොකටද? අන්නේ ජීවිතේ මිනිසුන්ට දෙන්නේ. ආගේ ජීවිතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මිනිසුන්ට පුරුදු කරන්න. පුරුදු කරන්න. ඒ ජීවිත රටාව පුරුදු කරන්න. ඒ ජීවිත රටාව තුළ තමයි ජීවනය තියෙන්නේ. ඒ ජීවනය තමයි අපේ හුස්ම වටපත් වෙන්නේ. මතක තියාගන්න ඕනේ අපි මේ විග්‍රහ කරන්න යනවා. ලියවිල්ලේ ලියන දේ හැටියට ජීවනයේ වතුර ඇති ගංගා ගලා යනවා. අපි බලමු 39 වෙනි පදේ. තමන් අදහන්නම විසින් ලබන්න සිටි ආත්මයන් වහන්සේගෙන අවගරද මේ කියන්නේ ජීවනයේ ඇති ගංගා ආත්මයන් වහන්සේ සුද්ධාත්ම දෙවියන් වහන්සේ ගැන තමයි මෙතන කතා කරන්නේ. දැන් යේසුස් වහන්සේ අදහගත්ත මිනිසයා තුල මම මේක පිළිපොළ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නට යනවා. මේ දැන් අපි යේසුස් වහන්සේ අදහගන්න පටන් ගන්නවා. අපි යේසුස් වහන්සේ අදහන්න පටන් ගත්තට පස්සේ මොනවද අපේ ජීවිතේ වෙන්නේ? දැන් අද යේසුස් වහන්සේ අදහන්න පටන් ගන්නේ මොකටද? රෝග සුව කරගන්න, සඵලත්වය ලබන්න, පොදු ජීවිතයක් ගත කරන්න, ප්‍රීතියෙන් සිටින්න, විවිධාකාර හේතු කාරණා කාරණා නිසා යේසුස් වහන්සේ පිළිගන්නවා. මොකද නියම සුභාරංචි මිනිස්සුන්ට කියලා සුභාරංචි කියන එක කියන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඔව් එන්නේ වෙන බලාපොරොත්තුවක් ඇතුව. කෙසේ හෝ වේවා ස්වාමීන් වහන්සේ අදහගත්තොත් හරියට. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ හරියට අදහගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ නැවත අපිට ලැබෙන්නේ යනවා මොනවද? ජීවනයේ හුස්ම. යේසුස් වහන්සේ මගේ ගැලවුම්කාරයා කියලා පිළිගන්නවා. ඊට පස්සේ මගේ සියලු පව් වල උදෙසා උටස් දීවිදුවා කියලා මම පිළි අරගත්තට පස්සේ මම අලුත් මිනිසෙක් වෙනවා. දැන් මේ අලුත් මිනිසයාට මොකක්ද අවශ්‍ය වෙන්නේ? ආදම්ව වැව්වට පස්සේ මිනිසයා මොකක්ද අවශ්‍ය වෙන්නේ? ආදම්ව නිර්මාණය කරනවා මොනවයි? උන්වහන්සේ දූවිලි මිනිසයා සාදා නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරන මිනිසයාට මොනවද අවශ්‍ය වෙන්නේ? හුස්ම අවශ්‍ය වෙනවා. හුස්ම. ඒක උපත් දෙකේ හතේක හුස්ම. දැන් අපිවත් යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන මොන හුස්මද? අර පාපිෂ්ඨ හුස්ම නෙවෙයි, ඒ යක්ෂයාගේ හුස්ම නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ යක්ෂයාගේ දේවල් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? දෙවියන් වහන්සේගේ හුස්ම අවශ්‍ය වෙනවා. යේසුස් වහන්සේගේ ලේ වලින් මිල යේසුස් වහන්සේගේ ලේ අපි වෙනුවෙන් දුන්න මිලදී ගන්නවා. ඊට පස්සේ යේසුස් වහන්සේ මේ ශරීරය පෝෂණය කරන පිණිස නැත්තම් මේ ලේ වල දැන් යේසුස් වහන්සේගේ ලේ තියෙනවා. මේ මනුෂ්‍යයා තුල මේ හැම දෙයක්ම තියෙනවා. දැන් මේකට හුස්ම අවශ්‍යයි. ආගේ හුස්ම. අපොයින්ට්නෝ හුස්මක් අවශ්‍යයි මේ මනුෂ්‍යයාට. දැන් අපි අපොයින්ට්නෝ හුස්ම කාගේ ගාවද තියෙන්නේ? ඒක තියෙන්නේ දෙවියන් වහන්සේලා. ඒකයි දෙවියන් වහන්සේ මුලදී ජීවනයේ හුස්ම හෙළුවා. අපිට උන්වහන්සේ ජීවනයේ හුස්ම හෙලනවා. කොහොමද හෙලන්නේ? යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ පසුතැවිලි වෙලා පාපේ කියන බරපතලකම අවබෝධ කරගෙන අපි කරා වූ පාපේ ගැන පසුතැවිලි වෙලා මනස්ථාපනය වෙලා අපි මේ ඇත්තටම මේ මුලාව යාමකනේද හිටියේ කියනා වූ මනස හදවත අපි හොඳට තේරුම් ගන්න දුරු ඒ මහා පාපිෂ්ඨභාවයට සමුදීලා අපි නැවත හැරී යන්න යනවා ස්වාමීන් වහන්සේ. අන්නේ හැරෙන පසුතැවිල්ල හැරෙන මොහොතේ පාපේ බරපතලකම තේරුම් ගන්න මොහොතේ මම මේ කරන්නේ වැරදි, මම මේ කරන්නේ හරි නැති දේවල්, මේවා හොඳ නෑ, මේවා මායාකාර ලෝකික මායාකාර දුෂ්ට ක්‍රියාවල් කියන එක අවබෝධ කරගෙන දැන් යේසුස් වහන්සේ පිළිගත්තා වූ මම දැන් මට අවශ්‍යයි එතනින් එහාට යන්න ගමන. එතනින් එහාට යන්න අවශ්‍ය කෙනා තමයි කවුද? සුද්ධාත්මයන් වහන්සේ. යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ මට එතනින් එහාට ඉදිරි ගමන යන්න අවශ්‍ය කෙනා සුද්ධාත්මයන් වහන්සේ. ඒකයි උන්වහන්සේ මෙතන කියන්නේ ලබන්න සිටියව ආත්මයන් වහන්සේ ගැන කියලා. අපි ඉක්මනින්ම යමු සුද්ධ යහන්තේ 14 වෙනි පරිච්ඡේදයේ. ඔබම පිටු කියනකොට ඔබට තේරෙනවා මේ දේවල්. 15 සිට 17 දක්වා පද දෙකයි තියෙන්නේ. 15 සිට 17 දක්වා. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕයි. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙන සැනසෙලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසෙලිකාරයන් වහන්සේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ උන්වහන්සේ පිළිගන්න ලෝකයට බැරි. අප නිසාද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේ හඳුනන්නේ අප නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටින සේක. නුඹලා තුලයි සිටින සේක.
ඒකයි මම ඔබට කියන්නේ ගිය සතියේ කිව්වේ සුද්ධාත්මයන් වහන්සේ වඩින්න සුද්ධාත්මය ඔබව කතා කියන්න යන්න එපා දුක් දෙන්න එපා. උන්වහන්සේ අපි සමග අපි තුලේ නැවතී සිටිනවා. දැන් අපි මේක බලන්න කියනවා. නුඹලාමට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ. දැන් යේසුස් වහන්සේ ප්‍රේම කරනවා කියන්නේ මොකක්ද? අනේ ඔබ වහන්සේ මං වලින් දීවි පිටුවා මට මේ දේවල් කරා මං වලින් කුරුසෙට ගියා ඔයා කටින් කියන එක නෙවෙයි. උන්වහන්සේ ප්‍රේම කරනවා කියන එකේ තේරුම ඇවිල්ලා අපුඩි ගහලා ගීත ගා දෙකක් කියලා කඳුළු හලන එක නෙවෙයි. ඒවා අපි අතර කාරණා. උන්වහන්සේ ප්‍රේම කරනවා කියන්නේ උන්වහන්සේ කියපු විදිහට ඒ වචනය පිළිපදින. සුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතේ වඩින්න තියෙන පළවෙනිම දේ මොකක්ද? ඔබ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ වචනය මත නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය මත ඔබ ජීවත් වෙන්න පටන් ගන්නවා. පළවෙනි කාරණා. ඔබ ඒක තමයි ආච්චා. ඒව ආරක්ෂා කරගෙන ඒව මම ජීවත් කරන්න පටන් ගන්නවා. පොරොන්දුවක් වෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ මගේ ජීවිතේ මම ජීවත් කරන්න පොරොන්දු වෙනවා. දැන් ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගේ වචනේ ජීවත් වෙනවද? ඔබ හිතලා බලන්න. අද බොහෝ සභාවල් මුලා වෙන්නේ සිටිනවා. ඇදෙන්නවත් මුලා වෙන්නේ සිටිනවා. මොකටද මේ මුලා වෙන්නේ? ඇයි මේකට හේතුව? පියම දෙවියන් වහන්සේගේ වචනේ සරලව මනුෂ්‍යයන්ට කියලා දෙන්නේ නැති නිසා. මොකද අපේ ගාව ඉන්නේ ගෝවියෝ කම්කරුවෝ අස්තරණයන් මහමග සිටපු අය ඊට පස්සේ රැඳ බුවන් විවිධාකාර ප්‍රශ්න වලින් ඉන්නේ. මේගොල්ලොන්ට මේ ග්‍රීක කර්මවල ලොකු දේවල් ඕන. හැබැයි ඒගොල්ලොන්ට ඉස්සෙල්ලාම දෙන්න ඕන අපේ ජීවිතයේ තියෙන සරල දේවල්. අපි එදිනෙදා සමාජයේ කතා කරන සරල වචන භාෂාවල් ඒගොල්ලොන්ට ඒක තමයි තේරෙන්නේ. ඉතින් ප්‍රේමවන්තයන් මම මේ සරල විදිහට මේ උදෑසන කතා කරන්නේ. ඊට වඩා ලොකු ගැඹුරු දේවල් කතා කරන්න දන්නවා. නමුත් අද එදිනෙදා සමාජයේ මේ දේවල් විදිහට කතා කරොත් තමයි හැමෝටම තේරෙන්නේ. යේසුස් වහන්සේ කතා කරේ එහෙමයි. යේසුස් වහන්සේ ගොඩාක් භාෂාවල් දන්නවා. උන්වහන්සේ භාෂාවල් නිර්මාතෘවරයා. නමුත් උන්වහන්සේ කතා කරන්නේ ගෝවියන්ට, කුඹුරු ගැන, මාළු වල මිනිසු කියනවා. ඒගොල්ලන්ට දැල් ගැන කතා කරනවා. විවිධාකාර දේවල් ගැන කතා කරනවා. සත්තු සිව්පාව ගැන, දියඇලි ගැන, විවිධ පොඩි සාමාන ගැන කතා කරනවා. අබෑටයක් ගැන. පුදුමයි උන්වහන්සේගේ උදාහරණ. හරි සරලයි. මිනිසුත් එක්ක සමාජගත වුණා උන්වහන්සේ පාලනය තුළ. ඒ නිසා මිනිස්සුගේ හදවත් වලට සංවේදී වුණා උන්වහන්සේ. ඔබ කතා කරන වචන සංවේදී වෙන්න ඕන. ඔබ කතා කරන වචන මිනිස්සුගේ හදවත් වලට සංවේදී වෙන්නේ නැත්නම් ඒ වචනය බරපතල නම් ඒව ඇතුළට යන්නේ නැහැ. ඒක ඔබ මතක තියාගන්න. උන්වහන්සේ කියනවා මම වචනය මගේ වචන ඔයගොල්ලෝ හදවතින් ජීවත් වෙනවා. ඔබ මේ උදෑසන කපත් ප්‍රේමවන්තනි කතා හිතලා බලන්න. දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ හදවතේ ඇත්තටම ජීවත් වෙනවා. මේ වචනේට මම පහුගිය දවස්වල හුස්ම ජීවනයේ ප්‍රාණය තියෙනවා. ඉතින් ඔබ මේ දේව වචන ඔබ තුළ ජීවත් වෙන්න ඔබ ඉඩ දීලා තියෙනවා. එතකොට කියන ඔබ ඉඩ දීලා තියෙනවා නම් මේ දේව වචන ඔබ තුළ ජීවත් වෙන්න මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ එවිට නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසෙලිකාරයෙකු නුඹලාට දෙන්නසේක. කවුද දෙනවා? වෙන සැනසෙලිකාරයෙක්. යේසුස් වහන්සේ කිව්වේ මම සැනසෙලිකාරයෙක්. යේසුස් වහන්සේ කියනවා මම ඔබගේ ගැලවුම්කරු. මම ආවා ඔබව ඔය මුලාව යන්නේ ගලවන්න. හැබැයි එතනින් එහාට ඔබව ගෙනියන්න මම වෙන කෙනෙකුට බාර දෙනවා. මේක හොඳට තේරුම් ගන්න තුන තියෙන පදේ. ඕගොල්ලෝ සාපේන් පාපේන් මුදවන්නට මාව ලේ වපුරලා මගේ ජීවමාන පූජාව කරන කොටගෙන ඒ ලේවල තේජස කරන කොටගෙන නපුරාගේ ඉස පොඩි කරලා බලාව වෙච්ච ඌට වෙච්ච සියලු පොරොන්දු මම ගෙවනවා මගේ ජීවිතේ ගෙවලා උඹලව තලව ගන්නවා මොනවටද නුඹලට මම ජීවනේ හුස්ම දෙන්න ඕනේ. දැන් උඹලට ජීවනේ හුස්ම දුන්නට වැඩක් නැහැ. උඹලා ගැලවෙලා නැහැ. මම පූජ වෙලා උඹලා යක්ෂයට කීකරු වෙච්ච අකීකරු කමේ සාපේන් පරම්පරාවල් වල මේ සාපේන් මම නුඹව කලවන්න ඕනේ. ඒ කලවන්න නම් මේ පූජාවක් අවශ්‍යයි. මම පූජ වෙනවා සුද්ධ රුධිරේ. ඒ පූජ වෙලා උඹලව කලවනවා. ගලවගෙන උඹලට එතනින් එහාට යන්න අවශ්‍ය හුස්මක් අවශ්‍යයි. උඹලගේ හුස්ම නැති කරගත්තා. උඹලා පරම්පරාවට මේ ඉපදිලා ආවට උඹලට ජීවිතේ හුස්ම නැති වුණා. ඒ නිසා මිනිස්සු තිරිසන් බවටපත් වුණා. ඒ තිරිසන් බවටපත් වෙච්ච උඹලව ගලවන්නට කරන්න තියෙන පළවෙනි ක්‍රියාව මම කරනවා. එතනින් එහාට උඹලට ජීවිතේ හුස්ම දෙනවා. ජීවිතේ හුස්ම දුන්නට පස්සේ එතන ඉඳලා උඹලා සදාකල්ම මගේ තාම දරුවෝ වෙන්න යනවා. වෙන්න රහස. හරි. එතකොට දැන් මේ ජීවිතේ හුස්ම දෙන්නේ යන්නේ යේසුස් වහන්සේ. ඉස්ලාම් උන්වහන්සේ පළවෙනි පියවර තියෙනවා. මොකද්ද පළවෙනි පියවර? උන්වහන්සේගේ ජීවිතේ දීලා සම්පූර්ණම සාතන්ගේ කුලිය ගෙවනවා. ගෙවලා උගේ හිස්ස පොඩි කරලා දාලා උගේ අපේ තිබුණු සම්බන්ධතාවය සම්පූර්ණව කඩලා දානවා. කඩලා දාලා අපේ වෙන් කරනවා.
වෙන් කරාට පස්සේ එතන ඉහට අපිට ඕන. එතන ඉහට ඕන. දැන් දෙමව්පියෝ දරුවන් ගාව හැදෙනවා. නේ? දෙමව්පියෝ දෙදෙනා ගාව දරුවා හැදෙනවා. ඒ දරුවා හැදෙන මොන දේවල් කන්න මොන අරුමේ සේරු ඉගෙනුවා පොඩි ගුරුවරයෙක් අවශ්‍යයි. උඩ ඉදිරියට යන්න සමාජය ගැන දැනගන්න. බුද්ධි සමාජය ගැන දැනගන්න ඉගෙනට එන්න ඉගෙන කාලේ යම් හොඳ ජීවිතයක් ගත කරන බුද්ධි ඒක අවශ්‍යයි. හැබැයි දෙමව්පියෝ දෙන්න නැතුව දරුවෙක් කිවෙන්නේ නැහැ. ඒ වගේම ජේසුස් වහන්සේ නතු සුද්ධාත්මය ලබන්න බෑ. දරුවෝ දෙන්න දෙමව්පියෝ දෙන්නෙක් එක්ක දරුවෙක් කියනවා. දරුවෙක් කියනවා ගුරුවරු අවශ්‍ය වෙන උට විවිධ භාෂාව ගන්න විවිධ මඟ පෙන්වීම ලබා ගන්න. දෙමව්පියෝ දෙන්න හැමදේම කරන්න බෑ. මොකද ජේසුස් වහන්සේත් මේ වගේ තමයි. ජේසුස් වහන්සේ අපිට ජාතක කළා. ඒ උන්වහන්සේ අපේ ජාතක පරිවර්තන අමතක කළා. ඒ වචනේ කියන්නේ ඒ වගේ දෙවියන් වහන්සේ අපිට අලුතෙන් නව උත්පාදනයකට ගෙනල්ලා අපිව බේරගත්ත සාතන්ගෙන් ගලවගත්ත සියලු දේවල් අපිට කරා. මේ දේවල් කරාට පස්සේ උන්වහන්සේ කියනවා දැන් මම කොටස මම ඉව කරනවා. ඕගොල්ලොත් එක්ක මම ජීවත් වෙන්න හොඳ ගුරුවරයෙක් මම ඔයාලට දෙනවා. මම යනවා මගේ පියාණන් වහන්සේ වාසස්ථානෙට. ඔයාලට ගුරුවරයෙක් දෙනවා. මොකටද? දැන් ඕගොල්ලෝ හොඳ ජීවිතයක් ගත කරලා අනිත් අයට සාක්ෂිකාරයෝ වෙලා අනිත් අයව දිනා ගන්න ඕන. අන්නේ දිනා ගන්නට නම් මේ ලෝකයේ කියන ඕගොල්ලෝ අබෝධයට වල අන්ධ වෙලා හිටිය අවුරුදු ගාණක් මේ අන්ධකමින් ගැලවුච්ච ඕගොල්ලොන්ට මේ ස්වර්ගික දෙවියන් වහන්සේ කියලා කියන්න යනවා. මේ සියලු ලෝකයේ තියෙන රහස් දැනගන්න යනවා. ඕගොල්ලොන්ට මේ දේවල් අවශ්‍යයි. ඒකට දැන් ගුරුවරයෙක් එවන්න යනවා. පැහැදිලිද? ක්‍රිස්තුස් වහන්සේ නැතුව සුද්ධාත්මයන් වහන්සේත් නැහැ. සුද්ධාත්මයන් වහන්සේ නැතුව ක්‍රිස්තුස් වහන්සේත් නැහැ. මම පැහැදිලි මම බයිබල් ඉදිරි කාලේ කතා කරන්නේ. ඒ නිසා දැන් උන්වහන්සේ කියන ඉස්ලාම් පළවෙනි පියවර කියනවා දැන් මේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ ළඟට එන්නනෝ පළවෙනි දේ කරන්න ඕනේ මොකද්ද? ඔබ දේව වචනේනෝ ජීවත් වෙන්න. ජීව වචනේනෝ ජීවත් වෙන්නේ නැති කට්ටියට කියලා වැඩක් නැහැ. වඩින්න සුද්ධාත්මනේ කියලා ඔයා මැරෙන ගම කිව්වත් සුද්ධාත්මයන් වහන්සේ නෙමෙයි. පළවෙනි පියවර පසුතැවිලි හැරෙන්න අපේ ජීවිත වෙනස් කරගන්නවා. ඊට පස්සේ පසුතැවිච්ච අපි දුක් වෙච්ච අපි දුක් වෙලා පසුතැවිලි හැරිච්ච අපිව දැන් අපිට ඕනේ ජීවමාන වචනය. මේ වචනය තුල මම ගමන් කරන්න පටන් ගන්නවා. මේ දේ වචන තුල ගමන් කරන්න පටන් ගන්නට පස්සේ ඒ වචනේ උගන්වන්න මට කෙනෙක් අවශ්‍යයි. ඒ වගේම මනුෂ්‍ය ගුරුවරු. දැන් මනුෂ්‍ය ගුරුවරු කියලා අපි එපා කරන්න හොඳ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ ඒගොල්ලෝ ඇතුලේ ඉඳගෙන අපිට උගන්වනවා. ඇදලියෝ දේවල් පාවුල සීලස්රය ආපොබ්ලය වහන පෙරිබ්ල ඒගොල්ලෝ තුල ඉඳගෙන ස්වාමීන් වහන්සේ අපේ යමක් කියනවා. ඒ වගේ අර ගුරුවරු තුල ඉඳන් අපිට යමක් උගන්වනවා. හැබැයි අපි පළවෙනි පියවර තමයි මම පසුතැවෙන හැරිලා මම දුෂ්ටයට පිටු කාලා මම දේ ක්‍රිස්තුස් වහන්සේ දිහා බලාගෙන ගමන් කරන මිනිසෙක් වෙනකොට වචනේ මම දේ වචනේ මම කියවනකොට දැන් අපේ වැඩි දුර අපිට සුද්ධාත්මනා සේවලා තියෙනවා. ඒ මනුෂ්‍ය ගුරුවරු කරා අපිට උගන්වනවා. වර්තමාන කාලයේ මේක වෙලා තියෙන දේ තමයි මනුෂ්‍ය ගුරුවරු තුල සුද්ධාත්මනා ඉන්නවද කියන ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම ගැන නෙවෙයි. හැම ගුරුවරයෙක්ම ගැන නෙවෙයි. අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්න යන්නේ නැහැ. තම තමා සෝදිසි කරේ රුටි කෑවාවේ ඒ කුසලන ජීවාවේ තම වර්ධනපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ විමස ගන්න ඔබ කොයි වගේ ගුරුවරයෙක් ගාව ඉගෙන ගන්න ඕනිද? කොයි වගේ ගුරුවරයෙක් ගාව සුද්ධාත්මනාස ඉන්නවද? මම මගේ ජීවිතේ ලංකාවේ මට ඉන්න මම සුද්ධාත්මනාස අත්දැකපු ගුරුවරු ඉන්නේ අතේ ඇඟිලි ගන්න එක අතක ඇඟිලි ගන්නට පමණයි. ඒගොල්ලෝ තුල හරිම වෙනස් ජීවිතයක්. මේ පොළව ගැන මොකුත්ම නැහැ. ඒගොල්ලෝ පිටිපස්සේ ආශිර්වාද දෙනවා ඒගොල්ලෝ ගණන් ගන්න නැහැ. ඒක මුත් විඳිනවා පමණයි. ඒ නිසා ප්‍රේමාන්තයෙන් උදෑසන ඔබට දෙන මේ අනාගත පණිවිඩය ඔබ අත්විඳින්න බුද්ධි විඳින්න මේ වෙඩේ කරන්න. ඔබ හිතන්න එපා මේ ස්වර්ගයට යනවා කියන එක. මේක භයානකයි. නිරය ගැන ඔබට හිතා බය නැද්ද ඔබට නිරය ගැන? ඒ නිසා මෙන්න මෙහෙම හිතලා බලන්න. වෙන සැනසෙලිකාරයන් උඹලා දෙනසේ. ඒ සැනසෙලිකාරෝ සත්‍යතාවය ආත්මයයි. අන්න සත්‍යතාවය කියන්නේ වෙන ආත්ම තියෙනවා මේ පොළවේ. මේ ඇයි මේ සත්‍යතාවය ආත්මයන් වහන්සේ කියන වචනේ මෙතෙන්ට දැම්මේ? වෙන ආත්ම තියෙනවා මේ පොළවේ. හරියට අර ඔබට තේරෙනවද ඔබ ශාස්ත්‍ර කියන තැනකට ගියා නම් මට මේ අත්දැකීම් තිබෙනවා. ඔබ ගෙදර කාපු දේවල් කියනවද නැද්ද? අද උදේට ඔබ කාලාවේ බේව. ඔබගේ ගෙදර උලහව මෙච්චර තියෙනවා. ඔබගේ ගෙදර පවුලේ මෙච්චර සංඛ්‍යාවක්. කවුද මේ කියන්නේ? අර ස්වර්ගයේ නිරපපු ආත්ම. ඒ ආත්ම ස්වර්ගයේ නිරපපු අය ඒ ස්වර්ගයේ නිරපනකොට ඒගොල්ලෝ පණිවිඩ ගියපු අය හිටියා. දෙවියන්ගේ පණිවිඩ ගෙනිච්ච අය කියන්නේ. ඒ වගේ මේ පොළවට වැටුණම ඒගොල්ලෝගේ බලය ගත්තේ නැති නිසා අර මේ යක්ෂාත්ම සැරිසරලා ඒ ගෙවල් වටේ ගිහිල්ලා ඒ යක්ෂාත්මේ ශාස්ත්‍ර කියන මිනිස්සුගේ ළඟට ගිහිල්ලා කියනවා මේ ගෙදර තත්ත්වය මේක. ඔයයට මිනිස්සයා ගෙදර මෙච්චර උලව් ගන්නක් තියෙනවා මෙච්චර මේවා තමයි කාලාන කියලා. ඒ යක්ෂාත්ම ගිහිල්ලා ඒ තාත්තා කියන මිනිස්සයාට කියනවා. ඒ මිනිස්සයා කියනවා දැන් අර මිනිස්සයා මුලා කරන පිළිස සාතන් විසින්
මේ මිනිස්සුව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන මිනිස්සු කියනවා ඔයා කාලාවේ මේවා. ඔයාලා ඉතින් මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා. ඔයාලගේ උදව් මෙච්චරයි දෙන්නේ. උළුවස්ස මේ පැත්තට. එතකොට මේ ශාස්ත්‍ර අහන ගිය මිනිස්සු කියනවා හරියටම මට කිව්වනේ. ඒක දෙයියෝ කියලා කියනවා. හරියටම මට කිව්වනේ. එතකොට ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගෙන් ඈත් කරන පිළිස් තමයි සාතන්ගේ රාජ්‍ය මේ විදිහට පවතින්නේ. ඔබට විවිධ ආත්ම තියෙනවා. ඒ නිසා ඔබට ආත්ම විශ්ේ දීමනාව ඉතාම අවශ්‍යයි කියලා මම පෞගේ කාලෙක කිව්වා. මෙවැනි යක්ෂ ආත්ම තියෙනවා. හරිද? දැන් මේ ආත්මෙ පොළවේ ක්‍රියාත්මක වෙන්නේ මොකටද? ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නා වූ සදාකාලික රාජ්‍යයට යනා දේව දරුවන්ව මුලා කරන්නට විවිධ මුලා කිරීම වෙන නිසා අපිට මුලා වෙන ඒ ආත්මෙට මුලා වෙන නිසා මුලා නොවන අපිව රැකවල් කරන ක්‍රිස්තුස් සුද්ධාත්ම නාසෙනවා. ඒ තමයි සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ. ඒතර මේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ ගැන මෙහෙම කියනවා. උන්වහන්සේ පිළිගන්න ලෝකයාට බැරි. ඒක ලෝකයා කියන්නේ මොකක්ද? අදහන්නේ ලෝකයා කියන්නේ නොහැදිලිකාර මිනිස්සුන්ට බෑ උන්වහන්සේ පිළිගන්න. ඒ වගේම ඔබ යේසුස් වහන්සේ පිළිගත්තේ පල්ලියාවයි දේවග්‍රහයට හිටියයි කියලා. ඔබ තාම ජීවත් වෙන්නේ අර නොහැදිලිකාර ගතිගුණ තුන නම් ඔබට සුද්ධාත්මයන් වහන්සේ නෑ. මම ඒක පැහැදිලිව කියනවා දේවවචනයට. එහෙමනම් ගැවීම ලබන්න නැති කෙනෙකුට සුද්ධාත්ම වෙන්නේ මේ සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ අන්‍ය භාෂාව නෙමෙයි. අනාගත වාක්‍ය කියන එක නෙමෙයි. ඒව දීමනාව. ඒව සංකේත. හැටියට පාවිච්චි කරනවා. මේවත් යක්ෂයාගේ දේවල් අද දේවගතිවරු කියලා කොහොමද යක්ෂයාගේ දේවල් ඇතුල් වෙලා විදාකාර මුලා කිරීම වලට යනවා. ඒ නිසා ප්‍රේමවන්තේ මේ උදෑසන මොකද තේරුම් ගන්න. කෙනෙක් දේව වචනම ජීවත් වෙන්නේ නැහැ නමුත් එයා පල්ලියට ගහනවත් නැහැ. දැන් ඕනම જાතිය මිනිස්සුෙකුට විවිධ ඕනම සිද්ධාස්ථානකට යන්න පුළුවන්. ඒ වගේ මේ ස්ථාන වලට එන්න පුළුවන්. ආවයි කියන වැඩක් වෙන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ ඇතුල් වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ සුද්ධාත්මයන් වහන්සේ ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්නේ යන්නේ නැහැ. බොරුවක් ඒක. උන්වහන්සේ කිසි කාලෙක මම ඔයගොල්ලෝ අහනවා. අවසාන බයිබල් පදයකට ඔයගොල්ලන්ට තියෙනවා. හල්ලියට ආවය නමස්කාර කරාය ගීතිකා කිව්වයි කියලා එයාගේ ජීවිතේ තාම තියෙන්නේ අර කරන කමනේ. එයාගේ දේව වචන තුල ජීවත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දේව වචනේ දන්නවා. ඔව් පව් කරන්න හොඳ නැහැ. මෙහෙම වෙනවා කියලා දන්නවා. දැනගත්තට ඒගොල්ලෝ දේව වචනෙට ඉඩ නැහැ. ඒගොල්ලෝගේ හදවතේ ජීවත් වෙන්නේ. පැහැදිලිද දැන් මම කියන්නේ? දේව වචනෙට ඉඩ දෙන්න නම් අපි හදවතේ ජීවත් වෙන්න. අපි යමු ඔබට මම මේ වචනේ කියලා දෙන්න. මතේ 22:29 මේක සාක්ෂියක් ඇටියෙ. මතේ 22:29 කියවල මේ සාක්ෂියක් ඇටියෙ තියෙනවා. මේ තියෙන්නේ නුඹලා සුද්ධ ලියවිලිවත් දෙවියන් වහන්සේගේ බලවත් නොදැන වරද්දා ගන්නෝයි. මොකද වරද්දා ගන්න? වල සුද්ධ ලියවිලිවත් දෙවියන් වහන්සේගේ බලවත් නොදැන වරද්දා ගන්න. සුද්ධ ලියවිල්ල තුලම ජීවත් වෙන්නේ නැතුව අපි වරද්දාගෙන තියෙන්නේ දැන්. මේක ඉක්ුණු වරද්දාගෙන තියෙන්නේ. මොකද මම තේරුම් ගන්න. දැන් මේ සුද්ධ ලියවිල්ල මතේ 22:29 පදේ. මේ සුද්ධ ලියවිල්ල හරියට අවබෝධ කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? වරද්ද ගන්නවා. උදේ අවබෝධ කරගන්න. කුෂ්‍ය 4:6ට යන්න. කුෂ්‍ය කියන පොතේ 4 පැත්තේ 6 වෙනි පදයට යන්න. කුෂ්‍ය 4:6 වෙනි මෙහෙම කියනවා. මාගේ සෙනග දැනගැන්ම නැති කමින් නාස්ති වී සිටිති. නුඹ දැනගැන්ම එපා කල නිසා මට පූජා කරන කිරීමෙන් මමත් නුඹ එපා කරන්නේ. ඊට පස්සේ කියනවා මතක නැති කරලා නුඹ මෙහෙම කියනවා. නුඹ දෙවියන් වහන්සේ වස්තා මතක නැති කරන නිසා මමත් නුඹේ දරුවන් මතක නැති කරන්නේ. මතක තියාගන්න. අපි පූජාවල් කරනවා, නමස්කාර කරනවා, ඔක්කොම කරනවා. අපි අපි දේව වචනේ මතක නැති කරලා දෙවියන් වහන්සේගේ වචනේට තැන දෙන්නේ නැහැ. දේව වචනේ ඉඩ දෙන්නේ නැහැ. මගේ සුත මගේ හදවත තුල ඒක ජීවමානව ඉඩ දෙන්න ඕන. මාව හදන්න දේව වචනේ ඉඩ දෙන්න. ඒක පිළිපදින්නේ ඒකට ඉඩ දෙන්න. මම බොරු කියන්නේ නැහැ, වැරදි කරන්නේ නැහැ. මම කොහොමද ඉන්න ඕනේ කියලා දේව වචනේ ඉඩ දෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත රටාව මම මාරු වෙන කල. අන්න ඒක තමයි සුද්ධාත්ම වාසය.
ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත රටාව තියෙන මනුෂ්‍යයාගාව තමයි සුද්ධාත්මයන් වහන්සේ. ඒක මතක තියාගන්න. එතකොට මේ ආත්මයන් වහන්සේ ලෝකේ ගතිගුණත් එක්ක බෑ මේ අපිට. දැන් ලෝකයේ තියෙන ස්වභාව ආකාරයේ අරෝගය ලෝකේ තියෙන ලෝකයේ නොහැදිලිකාර මිනිස්සුන්ගේ අපි නොහැදිලිකාරකමේ හිටියේ. ඒතර නොහැදිලිකාරකමේ තුල හිටපු අපගේ මනස තුල කොච්චර දේවල් පිරලා තියෙනවද? දැන් මේ දේවල් වලින් අපි අයින් වෙන්න ඕනේ. එහෙම අයින් වෙන්නේ නැති වුණාම අපි එහෙම අයින් වෙන්න තියෙන පල්ලියට බැරි කමක් නැහැ. පල්ලියට පුළුවන්. ඔය ඕකම යේසුස් වහන්සේ පිළිගන්නවා. ඕක කියාගෙන පල්ලියට පුළුවන් දේවදරුවෙක් හැටියට. දේවදරුවෙක් හැටියට. ඉතින් යාර පල්ලියට පුළුවන් පල්ලියට නමස්කාර කරන්න යනවා. හරි. තව කෙනෙක් අන්‍ය භාෂාව කතා කරනවා ඒක හැම ඉඳලා අර මේ කනට ගිහිල්ලා ඒක මනසට ගිහිල්ලා ඒකත් යන කතා කරන්න පුළුවන්. මේක නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද මේ පල්ලියේ දෙන මිනිස්යාගේ ජීවිතය සම්පූර්ණම අර නොහැදිලිකාර ක්‍රමයේ නැත්නම් අපි අදාහනේ නැතුව හිටියව කාල පරිච්ඡේදයේ තුල තිබුණා සම්පූර්ණ දේවල් වලින් අයින් වෙන්න ඕනේ. අන්නේ අයින් වුණාට පස්සේ තමයි සුද්ධාත්මයන් වහන්සේ එන්නේ අපේ ජීවිතේ. ඊවිත තමයි යේසුස් වහන්සේගේ ගැලවීම අපිට සම්පූර්ණ වෙන්නේ. ඔබ හිතන්න බෑ යේසුස් පිළිගත්තම ස්වර්ග රාජ්‍යයට යනවා. ඒ වෙනකොට ඔක්කොම යන්නේ. ඉතින් ඔබට හිතන්න කුරුසෙට පොරා එතනින් එහාට යන ජීවිතයක් තිබුණේ නැහැ. එතනින් එහාට ජීවිතයක් තිබුණේ නැහැ. අපි ජීවත් වෙනවනේ අපි මේ මුලාවල් වලින් ගැලවෙන්න ඕනේ. ඒක මොනවද කියන්නේ සත්‍යතාවය ආත්මයෙන් නැහැ. ලෝකයට වැඩි සමානයි පල්ලියේ සුද්ධාත්මනාසෙත් ජීවත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝට බරපතල විනිශ්චයක් තියෙනවා. ඒගොල්ලෝ බරපතල දැනගෙන වැඩ ඒගොල්ලෝ මුලා කිරීමේ ආත්මයට අවු වෙනවා. අපි ඉක්මනින් මෙයන් යනවා. දැන් මෙතන කියනවා දැන් සමහර සභාවවල දේව මෙහෙ පටන් ගන්නකොට වඩින්නේ සුද්ධාත්මෙ. ඒක අලුත් ප්‍රශ්නයක් කියවල කවන්නේ. වඩින්නේ සුද්ධාත්මෙගේ දරුවන් වෙන. වඩින්න ඕනද සුද්ධාත්මනාස? මෙතන දේව වචනේ කියනවා නුඹලා සමග නැවතී සිටින පිණිස. නුඹලා තුලේ සිටින පිණිස. ඒ වගේ නුඹලා සමග නැවතී සිටින පිණිස. ඒ කියන්නේ අපි අතරේ ඉන්නවා. ඒ වගේම අපි තුල කියන්නේ අපි අතරේ ඉන්නවා. ඒ කියන්නේ අපේ සමාජය තුළ අපි රැස්වෙන හැමතැනම සුද්ධාත්මනාස ඉන්නවා. ඒක තමයි නුඹලා සමග කියන්නේ. එතකොට නුඹලා තුලේ. ඒ කියන්නේ මගේ ඇතුලේ මගේ හදවත. එක කොරෙන් තුමින් පරිච්ඡේදයේ 16 කියන දෙවියන්ගේ මාලිකාව උඹලායි. මේ මාලිකාව සුද්ධය. එතන සාක්ෂියක් දෙනවා. යමෙක් දෙවියන්ගේ මාලිකාව නාස්ති කරන දෙවියන්ගේ පුජ්‍ය කියවලම ඒක මේ දෙවියන්ගේ මාලිකාව තුල ඉන්න උන්වහන්සේ වෙනවා. මේ මාලිකාව ඔබසා මාම ප්‍රේමන්තේ. ඒක නැවතී සිටිනසේ. ඊට පස්සේ 18 වෙනි නුඹලා අනාථ ඊට පස්සේ 14 වෙනි අවසාන මොකද කියනවා නුඹලා අනාථව නාරින්නේ අන්න බලන්න කොච්චර වටිනවද අපි අනාථ වෙන්න දෙන්නේ නැහැ මේ සුද්ධාත්මනාසයව ක්‍රිස්තියානි අය අනාථ වෙනවා අද දේව විනෝද පවත්වන්න බෑ අද අනාථ වෙලා ඇයි මේකට හේතුව මේගොල්ලෝ මුලා වෙච්ච නිසා මේගොල්ලෝ රැල්ලට අසු වෙච්ච නිසා මේගොල්ලෝ දේව වචනෙට ඉඩ දීලා නැහැ ඒගොල්ලෝගේ ජීවිත ගොඩනගා ගන්න යේසුස් වහන්සේ පිළිගන්නේක ඇත්ත. හැබැයි ඒගොල්ලෝ තමයි ලෝකයට බැරි එකකේ වචනේ තේරුම තමයි. අපිත් ඔක්කොම ලෝකෙ තමයි ජීවත් වෙන්නේ. හැබැයි ලෝකාකාර අපි නොහැදිරිකාර කමේ ඉන්න කාලය තුල තිබුණු ගතිගුණ වලින් අපි ඈත් වෙලා නැහැ. හැබැයි ඒගොල්ලෝ පල්ලි වලට ඇවිල්ලා කෑ ගහනවා සරල රැල්ලට අහු වෙලා නමස්කාර කරනවා කියනවා. ඒගොල්ලෝ නිකන් හදවතින් සතුටු වෙලා ගෙදර යනවා. නමුත් ඒගොල්ලෝ අවසානයේ තනි වෙන මොහොතක් වෙනවා. බැලුවම අද දවසේ කිතුරුවට බොහෝ කිතුරු කියාගත්තට තේරෙනවා. දැන් මම මුලා වෙලා සිටින්නේ. මේ සුද්ධාත්මනාස මොකටද දෙන්නේ අන්දාව? ඒ තමයි සත්‍යතාව ආත්මනාසය. උන්වහන්සේ අපේ හුස්ම, ආයි උන්වහන්සේ එළියට යන්නේ නැහැ. උන්වහන්සේ අපිට නැවතිලා ඉන්නවා. උන්වහන්සේ ආවට පස්සේ මොනවද කරන්නේ? අපිව අනාථ වෙන්න දෙන්නේ නැහැ. උඹලා ඒකයි උන්වහන්සේ කිව්වේ අපි මුලා වෙන්න දෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ල බැටළුවන් මේ මුලාව කියා. ඒ මුලාව යනවත් වේදනාව බලහින්න බැරි තර උන්වහන්සේ මනුස්සයෙක් දැකගෙන මේ පොළොවට ආවා. ඇයි ආවේ? මම උත්පත්ති පොතේ මම මුලදී ඉඳලා කියාගෙන එනවා. ජීවනේ හුස්ම නැති වුණා මිනිස්සුන්ට. උන්වහන්සේ ආව ජීවනේ හුස්ම දෙන්න. මේ ජීවන හුස්ම තමයි සුද්ධාත්මනාසය. මේ සුද්ධ එදත් මිනිස්සු ආදම් සායවල දුන්න හුස්ම තිබුණ වෙලාවේ ඒගොල්ලෝ පාමුල වැටුනේ නැත්නම් ඒගොල්ලෝ අනාථ වෙන්නේ නැහැ. එහෙනම් අද මේ දේව පරම්පරාවම අනාථ වෙන්න ඕනේ නැහැ. එහෙනම් අද අනාථ වෙලා තියෙන මිනිස්සු ඒ සභාව ඇතුලේ හිටියට වැඩක් නැහැ. ඒගොල්ලෝ සභාව ඇතුලේ ඉන්නවා. මම මේ විනිශ්චය කරනව නෙවෙයි. ඒගොල්ලෝ නමස්කාර කරනවා, කෑ ගහනවා, අනිත් භාෂාවෙන් කතා කරනවා, කඳුළු සමනනවා. ඒ ඔක්කොම කරන්නේ ඒ පැය දෙකේ තුනේ පමණ ඉතින් එළියට ගියාට පස්සේ ඒගොල්ලෝගේ ජීවිතේ නැවත පරණ ජීවිතේ. ඒගොල්ලන්ට සුද්ධාත්මනාසය එයිද? ඔබ උදාහරණයකට මෙහෙම ගන්නකො.
ඔබගේ ගෙදර ලස්සන මල් වවලා තිබුණා හරි සුවඳහමන ගෙදරක් ඔබේ ගෙදර. එතකොට ඔබ යම් කිසි ස්ථානයක ගමන් කරනකොට යම් කිසි ගඳ ගසන අපවිත්‍ර දෙයක් තියෙනවා. ඒක සතෙක් මැරිලා පාරේ මුහු වෙලා ගඳ ගන්නවා. ඒතර ඔබගේ අත මොකටද යන්න කෙලින්. ඔබගේ අත කොතෙන්ද යන්න කෙලින්. උනහකට අයියේ අද උලන්න බැරි නිසා. ඒතර සුද්ධාත්මයන් වහන්සේ මේ සුවඳහමන දිව්‍යමය දරණ වහන්සේගේ කුස්මෙයිද ඔබේ ගාව. ගඳ ගසන ජීවිතයක් නම් ඔබේ තියෙන්නේ. අපවිත්‍ර ගතිගුණ නම් ඔබේ ගාව තියෙන්නේ. මේ සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ. කොහොමද පැහැදිලි කරන්නේ මම මේ දෙක. අපි ඉක්මනින්ම දේව වචනයට යන්න යනවා. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදය 4. ඒකම ගොඩක් වෙලා කතා කරන්න යන්නේ නැහැ. මොනවද කියන්නේ? ඕන් සියල්ලෝම සුද්ධාත්මයෙන් පූර්ණ වේ ආත්මයෙන් වහන්සේට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අනිත් භාෂාවෙන් කතා කරන පටන් ගත්තා. මොනවද කියන්නේ? පූර්ණ වුණා. සුද්ධාත්මයන් වහන්සේගේ මෙසේනක පූර්ණ වුණා. පූර්ණ වුණේ කොහොමද? පසුතැවිලි වෙලා හැරුණා. ඔන්න මෙතනින් තමයි සභාව පටන් ගන්න. සුද්ධාත්මයන් වහන්සේගේ සභාව. මෙතනින් තමයි සභාව පටන් ගන්න. මේ සභාවද සුද්ධාත්මයන් වහන්සේ. හොඳට තේරුම් ගන්න. මේ සභාව කාගේද? සුද්ධාත්මයන් වහන්සේ. ඉතින් ඔබ සුද්ධාත්මයන් වහන්සේ යට තමයි ජීවත් වෙන්න ඕනේ. ඔබ සුද්ධාත්මයන් වහන්සේගෙන් තමයි යැපෙන්න ඕනේ. පූර්ණ වෙනවා කියන්නේ මොකක්ද? පූර්ණ වෙනවා කියන එකේ තේරුම දැන් අපිට වතුර ලීටරයක් ගොන්න ඕනේ. උදාහරණයක්. ලීටර් භාගයක් දුන්නොත් අපිට සම්පූර්ණම ඔබ පූර්ණ වුණාද? ඔබේ හදවත සම්පූර්ණ පිපාසය සංසිඳුනේ නැහැ. ඒ වගේ. එතකොට ඔබට මඟ පෙන්වීම විතරක් තිබිලා මදි. ඔබ පූර්ණ වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ සම්පූර්ණ ග්‍රහණයට මඟ පෙන්වීමට ඔබ යටත් වෙන්න අවශ්‍යයි. මේක තමයි පූර්ණ වීම කියලා කියන්නේ. එතකොට අද වර්තමාන සභාව අද කොතනද තියෙන්නේ හැම සභාවක්ම නෙවෙයි. තේරුම් ගන්න. එතකොට මේ සුද්ධාත්මයෙන් පූර්ණ වෙච්ච එතන මිනිස්සු කියන අපේ සභාව අන්‍ය භාෂාවෙන් කතා කරනවා. මිනිස්සු කියන අන්‍ය භාෂාවෙන් කතා කරන මොනවද කියන්නේ? ඒක ලොකු හරියට උරුණක් කරගෙන. අන්‍ය භාෂාව ඕන මමත් කතා කරන්න බෑ ගන්න. ඒක අවශ්‍ය වෙන්නේ මම ඒ අන්‍ය භාෂාවේ මොකක්ද? මම වචනේ තුල ජීවත් වෙනවා. මම සුද්ධාත්මයන් වහන්සේ තුල යැපෙනවා. මම දේව වචනේ පිටින් මුකුත් කරන්නේ නැහැ. මගේ මේව දෙයක් තියෙනවා. මම පරිස්සම් වෙනවා. මම මගේ ගෙදර දරුවන්ගෙන් හරි භාර්යාවෙන් වුණත් මගේ අධිපතියන්ගෙන් වුණත් මගේ නෙවෙයි දෙවියන්වහන්සේගේ අධිපතියන්ගෙන් වුණත් පිටස්තර කෙනෙක් වුණත් ඒගොල්ලෝ දේව ධර්ම කියාගත්තට මම කිසිම ආශ්‍රය කරන්න යන්නේ නැහැ. මම පරිස්සම් වෙනවා වැඩි කතාවට යන්නේ නැහැ. මොකද මට දැනෙනවා නම් මෙයා තුල යම්කිසි ආකාරයක මුලා කරන තාම මෙයා මාරු වෙලා නැහැ. මේ හරි ගතිගුණ වලට මෙයාත් එක්ක ආශ්‍රය කරන්න සුදුසු නැහැ. මොකද මෙයා නිතරම වැරදි වෙන්න කෙනෙක් නම් මම කෙලින්ම ආදරේ. මොකද ඒක යේසුස් වහන්සේව කිසිවෙක් විනාශ කරන්න කැමති නැහැ. ඒ වගේ මේ සහෝදරයා විනාශ කරන්න කැමති නැහැ. එයාගේ යාඥා කරන ඔක්කොම කරනවා. හැබැයි මම මිත්‍රත්වයට යන්නේ නැහැ. ආශ්‍රයයට යන්නේ නැහැ. ගොඩක් කතාවට යන 1 2 3. ඒකට හේතුව නම් මම දේවදාස කියාගත් කෙනෙක් වුණත් එහෙමයි. ඒකට හේතුව නම් මගේ ආත්මයන් වහන්සේ මට මගේ ගාව තියෙන ගතිගුණ ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ඒ සම්බන්ධතාවය අර ඇතුළ මට නැත්තම් මම කොහොමද සම්බන්ධ වෙන්නේ? හැබැයි වැඩි දහසේ මම ආශ්‍රය කරන්නේ එවැනි සම්බන්ධතාවයක් තියෙන ආදරණීය හදවතින් පිරුණාත් එක්ක. ඒගොල්ලන්ට කොච්චර රණ්ඩු කරත් ඒගොල්ලෝ රණ්ඩු කරන්න යන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් නැහැ. කවුරු ඊර්ෂ්‍යා කරත් ඒගොල්ලෝ ඊර්ෂ්‍යා කරන්නේ. ඒගොල්ලෝගේ ගාව තියෙන යේසුස් වහන්සේගේ ගතිගුණ හරිම වෙනස්. අපිට කෙනෙක් කරන වැරදි කරොත් අපි ඒක කියව අපි ඒක එහෙම කරන්න යන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හරි වෙනස්. හිමිහිලුවේ පිනාවේ ඒගොල්ලෝ දේශනා කරන්නේ කවදාවත් සඵලත්වය ගැන අරෝපය ගැන. ඒ හේතුව මේ සුද්ධාත්මයන් වහන්සේගේ පිරිත දේව වචනය අනුව ජීවත් වෙන මිනිස්යාත් එක්ක සඵලත්වය ඒගොල්ලෝ පිටිපස්සෙන් එනවා. කොහෙද තියෙන්නේ බයිබලේ? ඔබ එළියට යනකල ඔබ ඇතුළේ දෙවියන් කතාව 28 පරිච්ඡේදය 7 වෙනි තියෙනවා. ඔබ එළියට යනකල ඔබ ඇතුළට එනකල ආශිර්වාද ලබනවා. ඔබ අත්දකසන සියල්ල සඵල වෙනවා. ඒ නිසා අපි මේ සඵලය ගැන විතරයි කියන්න ඕනේ නැහැ. මම දේව වචනවල ජීවත් වෙලා මම සුද්ධාත්මයන් වහන්සේ තුළ යැපෙමින් ආදරයෙන් කරුණාවෙන් පිරිච්ච සිනාව ප්‍රීතිය සැනසෙල්ල රැකවරණය ඔක්කොම මගේ ජීවිතේ දෙවියන් වහන්සේ කරගෙන මම ස්වර්ගයේ දෙස මගේ සුද්ධාත්මයන් වහන්සේ මගේ ඇතුළේ ඉන්නවා. මට වස දුන්නත් මට වස වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවානේ මට මරණීය වසනතියක් වුණොත් මට ඒක මරණය වැරෙන්නේ නැහැ. යක්ෂය උගලට බය යනවා. බුදුම දේ සිද්ධ වෙනවා. රෝගී පිටත් අපිට සුවය ලැබෙනවා. මේ රෝගියක් පිටුව කරයි කියලා එයා බලවත් මිනිසෙක් වෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය දේවල්. ඒවා අපිට දුන්නු සුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාද. ඉතින් වස් දුන්නත් අපිට වැරෙන්නේ නැහැ අපි. ඇයි හේතුව පාවතුමාගේ අතේ සර්පේ කෙල්ලෙනවා. ඒ රටේ මිනිස්සු බලන් ඉන්නවා. ඔහුගේ සාමයා දැන් පොතේ මේ සර්පේ දෂ්ට කරපු නිසා කාලා මැරෙලා කියලා මේ මිනිස්සයා. නෑ එයා අතල පිළිවෙලට දානවා. එතකොට ඒ හාස්කම දැකලා මිනිස්සු
මේ මිනිස්සු මේ දෙවියෝ මිනිස්සු ස්වරූපයක් කරන් පොළොට ආවා කියලා ඒගොල්ලොන්ට නමස්කාර කරන්න යනවා. එන්න බලන්න එතකොට යේසුස් වහන්සේගේ ලේ අපි තුල තියෙන්නේ. අපි මේ පොළොට පාපෙට අයිති නෑ. අපි යේසුස් වහන්සේගේ ගමනේ සුද්ධාත්ම වහන්සේගේ මිනිස්සු. ඒ නිසා අපි සුද්ධාත්ම වහන්සේගෙන් ලැබෙන මිනිස්සු හරි වෙනස්. ඒගොල්ලෝ එක පිටිපස්සෙන් ආශිර්වාද දෙනවා. ඒක දෙවියන් වහන්සේලාට බුද්ධි විඳින්න දීලා තියෙන දරුවන්ට දෙමව්පියෝ දායාද හදපු වගේ මේ හැමදේම බුද්ධි විඳින හදපු වගේ දෙවියන් වහන්සේ අපිට අපිව හදන්න ඉස්සෙල්ලා ඔක්කොම හදලා ඉවරයි. අපිට ගස් කොළන් අරෝමේ සේරම හදලා බුද්ධි විඳින අවශ්‍ය සියලු සැප සම්පත් හදලා තමයි අවසානට තමයි අපිව බවන්නේ. මේ වගේ උන්වහන්සේ සුද්ධාත්ම වහන්සේ මනුෂ්‍යයන්ට හැම දෙයක්ම තියෙනවා. ඒව පස්සේ දුවන්න ඕනේ නැහැ. හැම දෙයක්ම වට කරගෙන ආශිර්වාද තියෙනවා. බුද්ධ විදින ප්‍රීතිය සතුට සැනසෙල්ල තියෙනවා. ඕන්ට ඒ සතුට ඕන්ගේ සතුට තුළ දෙවිදු වර්ණනා කරනවා. ශුද්ධය කියා අර දේවදූතයන් වර්ණනා කරන ප්‍රීතිමත් ජීවිත ගත කරනවා. ඕන් මේ පොළවේ තියෙන විදීරතරම් බඩු යාන වහන ඕවා යන්නේ මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ වෙනස් මිනිස්සු. ඒවා යාන වහන හැමදේම ඒගොල්ලෝ පස්සේ එනවා. ඒක ගණන් ගන්න නැහැ. මොකද ඒව දෙවියන් වහන්සේ මට දුන්නු දේවල් මේ සාමාන්‍ය ජීවිතේ ගත කරන්න. ඊට වඩා දෙයක් මගේ ගාව තියෙනවා. මම ස්වර්ගයේ රහස් දේශනා කරන්න ඕනි. ස්වර්ගයේ සිත මිනිස්සුන්ට දේශනා කරන්න ඕනි. ස්වර්ගයේ ගතිගුණ මිනිස්සුන්ට දේශනා කරන්න ඕනි. මේ මිනිස්සු කොහොමද යේසුස් විශ්වාසයෙන් දිනා ගන්න ඕනි කියලා හදවත තමයි මේ දාසයන් තියෙන්නේ. අන්න එවැනි දාසයෙක් තමයි මම ගොඩක් ආශ්‍රය කරන්නේ. හැබැයි අනිත් එක ඈත්ලා ඉන්නව නෙවෙයි. ඒගොල්ලෝ විනාශකට කැමති නැහැ. ඒගොල්ලෝ යාත්‍රා කරන වචනය දෙකයි. ඇදිනවත් එක්කුණත් මගේ ජීවිතේ මගේ රාසක් අදදාසම කිව්වේ. මොකද හේතුව? මේ සුද්ධාත්ම වහන්සේගේ ජීවිතේ ඇතුළතම හරි ප්‍රීතිය, හරි සතුටක්, හරි සැනසෙල්ලක් නැහැ. මොකද තීරණේ පූර්ණත්වයට මෙන්න කැමති වෙන්නේ. ඔබ යෝහන් සුද්ධ යෝහන් 20 වෙනි පරිච්ඡේදයේ 22 ඉඳලා 23 ඉක්මනින් අපි යනවා. 20 වෙනි පරිච්ඡේදයේ 22 ඉඳලා 23 මෙසේ ඕන් දේශන හුස්ම මෙන්න කියනවා මම මුලින්ම කියන යේසුස් වහන්සේ 21 ඉඳලා කියනවා යේසුස් වහන්සේ නුඹලාට සමාදානය වේවායි නැවතත් ඕන් කියා පියාණන් වහන්සේ මා යුවාපේ මම නුඹලා යවමි කීසේ උන්වහන්සේ මෙසේ කියා ඕන් ඒවා ඕන කමා කරනු ලැබේ එහෙම කියලා කිව්වනේ දැන් යේසුස් වහන්සේ මොනවද කරන්නේ ඕන් තුල මොනවද කරන්නේ ජීවනේ හුස්ම හෙලනවා නේ යේසුස් වහන්සේ කියලා උන්වහන්සේ මෙසේ කියා ඕන් දෙතර හුස්ම හෙලා සුද්ධාත්ම වහන්සේ පිළිගන්න කියලා කියනවා. මෙන්න හුස්ම හෙලුවා යේසුස් වහන්සේ හුස්ම සෙනග වෙත. උදේ ඉතර බලන්න එපා දෙතිය. ඊට පස්සේ උන්වහන්සේ රහසක් කියනවා 22 වෙනි පදේ. යමදුගේ පවුල බලා කමා කරන්නවද ඒවා ඕන්ට කමා කරන්න. දැන් මට කාගේ හරි යද්දී වරදක් වෙනවා. මම එයාට සමාව දෙන්නේ නැත්නම් මගේ පව් කමා වෙන්නේ නැහැ. මම එයාට සමාව දෙන්න ඕනේ. මම නැවත යත් එක සුවදව සතුටේ කාලය ගත කරන්න ඕනේ. මෙතන හොදට වචන දෙක ඉදිරි ගිහින් කියවන බලන්න. ඒවා උන් කමා කරනු ලැබේ. යමෙකුගේ පව් නුඹලා කමා කරන්නවද? නොකරන්නවද? යමෙකුගේ පව් නුඹලා කමා නොකරන්නවද? ඒවා කමා කරනු නොලැබේ උන් කිසි ගන්න බලන්න. සුද්ධාත්ම දාසයන් ඉන්න කට්ටිය එහෙම වෙන්නේ නැහැ. මම යේසුස් වහන්සේ පිළිගත්තා කියලා හරියන්නේ කාගරේ පාපයක් වෙන උඩ අපිට උන්ට සමාව දෙන්නේ නැත්තම් ඒව අමතක කරන්නේ නැත්තම් මගේ ජීවිතේ සඳහා අමතක කරනවා කියන්නේ මෙහෙමයි. ඒක අමතක කරා කියලා සමාවින් දෙගෙන අපේ මිනිස්සු කරන්නේ මොකද්ද? ටික දවසක් මාස 6ක් 8ක් ගිහින් තව පොඩි ප්‍රශ්නයක් ඇතිවෙනවා. මම අර මිනිස්සුන්ට අරම කරන්නේ කියලා අර පරණ දේ ගේනවා. හැබැයි එතකොට ඒක තිබිලා තියෙන්නේ කොහෙද? එයා සම්පූර්ණ හදවතින් ඒක මකලා දාලා නැහැ. මේක ඉතා භයානක තත්ත්වයක්. හිතුවා සුද්ධාත්ම නාසික මිනිස්සු මේ වගේ නෙවෙයි කියලා දෙවියන් වහන්සේ කියන්නේ. සුද්ධාත්ම නාසික මිනිස්සු මේ වගේ වෙන්නේ නැහැ. ඒක මකලා දානවා. මේ ඉරක දැන් වතුරක ඉරක් ඇද්ද සෙනික මැකිලා මේ වගේ මකලා දාන්නේ ආයි කවදාවත් එක කියන්න එපා මේක සුද්ධාත්ම නාසික කතුන කියන්නේ ඉවරයි මේ මකලා දාන්න හැබැයි ඔබ හිත ඇතුලේ සමාව දුන්න ඒක හිත ඇතුලේ තියන් ඉන්නවනම් ඔබෙන් වෙන වැරදි කවදාවත් සමාව දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ මේක වයින් පරිදි මෙන්න මේක තමයි කිතුරුගේ අසාර්ථකත්වයට හේතුව සුද්ධාත්ම නාසයේ සම්පූර්ණත්වයට ලැබෙන්න බැරි හේතුව දේව මහිමේ ආදරේ ලබන්න බැරි හේතුව මනුෂ්‍යයන් ප්‍රියකර ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න බැරි හේතුව දෙපිට කාටු සිත ඒ නිසා ප්‍රේමවන්තයනි මේක ඔබගේ හදවතට ගන්න ජීවිතයට ඒ නිසා බලන්න යනවා ගොඩාක් සුද්ධාත්ම වාසිකේ පද තියෙනවා නමුත් අවසාන වශයෙන් මේ පදය අද දවසේ කියන්න යනවා රෝම 8:9
රෝමටේ 9 මොකක්ද තියෙන්නේ කියලා බලන්න. නුඹලා තුළ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනසේක නම් නුඹලා මානසයේ නොව ආත්මයේ සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැහැ. උදාහරණයක් නුඹලා තුළ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනසේක නම් නුඹලා මානසයේ නොව ආත්මයේ සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැහැ. අන්න මේ සාරියට යන්න බෑ. මේ මුද්‍රාව නැත්නම් මගේ එකේ මුද්‍රාව නැත්නම් යන්න බෑ. හොඳට මතක තියාගන්න. මේ මම මෙහෙම දේ වචන කියනවා 89. නුඹලා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනසේක නම් නුඹලා මානසයේ නො ආත්මයේ සිටිනවා. ඒ කියන්නේ මානසයේ මේ ලෝකාකාර දේවලට අපි අනුව වෙන්නේ නැහැ. ඒව බුද්ධි විදිනව පමණයි. මේ ප්‍රත්‍යක්ෂ ඒවා ඕනේ නැහැ කියලා අපි මේ හරියට ස්වර්ගික නෑ. පොළවේ ඉන්නේ. ස්වර්ගික සිතක් එක්ක. ඒවා අපිට මොකද මතක තියාගන්න. අපි මානසික පිනවන ওই දේවල් අසදුවන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබට ඉන්නවද? හැබැයි ඔබට ඉන්නවනම් ඔබ උන්වහන්සේ රායි. ඒ කියන්නේ උන්වහන්සේ රායි කියන්නේ ශරීරයට යන වීස එක තමයි. සීල් එක වැදලා තියෙන්නේ. හැබැයි ඔබ තුල ඒක නැත්තම් වයිදි නෑ. ඔබ මොන දේවල් කරත් අන්‍ය භාෂාවල් කෝටි ගණන් කතා කරලා ඔබට වැඩක් නෑ. සුද්ධාන්තනවත් ජීවිතේ කොයි වගේද? ආදරණීය. සැනසෙල්ලයි. ඊකම ජීවනයේ ගංගා ගන්න ඕනම දුර්වල කෙනෙක් ශක්තිමත් කරන්න පුළුවන්. ඕනම අධාරිතපත් වෙච්ච කෙනෙක් බලවත් කරන්න පුළුවන්. ඕනම වැඩි දෙනෙක් කිතුරේක නැගිටවන්න පුළුවන්. ඕනම දුකේ කාදාරක ඉන්න මිනිස්සුන්ට මුදවන්න උදුර ආලේපේ බලය තියෙනවා. හරිද? දැන් ඉන්න මිනිස්සුන්ට තමයි හැමෝටම තව දුර්වල වෙච්ච කෙනෙක් තව දුර්වල වෙනවා. සභාවට එනවා සමහර මිනිස්සු. මේ මිනිස්සු සභාවලට ආවම සමෝහ ගැන්නේ කියන්නේ. මේක තමයි ප්‍රශ්නේ. ඒ වල කරන්නේ බර කියලා උඩ සභාවට වෙයි ක්‍රිස්තුස් වහන්සේ දැන් දුවනවා. එහෙම නෙමෙයි. ජීවනයේ නිකන් ගන්නවා. එන්න සහෝදරයා එන්න මොකද ප්‍රශ්නේ? අපි ආරක්ෂා වෙනවා. එයාට දෙවියන් වහන්සේගේ ආදරය දෙනවා. ආලේපේ ගන්නවා. මනුෂ්‍ය වෙනස් වෙනවා. එයා ශක්තිමත් වෙනවා. එයා ධෛර්යමත් වෙනවා. එයා වෙනස් මනුෂ්‍ය. ඔබ කාගෙන් වැරදිව කමා කරන්නේ නැත්නම් ඔබ ගැලවෙන්න අපලයි. ඔබ ස්වර්ගයට ආයි නැහැ. ඔබට කන්නේ ඉන්න පුළුවන්. ඕනම පූජාවක් කරන්න පුළුවන්. ඒ ඔබට අවස්ථාන මොහොත ඔබේ ජීවිතය යන්නේ. එනි සමයෙන් දැස්ස ඔබේ සුද්ධාත්මනාසේ තුල යැපෙන මිනිස්සේ ඔබ උන්වහන්සේලා බලාගෙන ඉන්නවද? ඔබේ බොහෝ මිනිස්සු කරන්නේ මොකක්ද දන්නවද? ස්වාමීනි මට ආශිර්වාද කරන්න. මම අද මේ වැඩේ අත ගහන්න යනවා. එහෙම කියලා එයා සුද්ධාත්ම වග පෙට්ටිය වැඩ පටන් ගන්නවා. ආශිර්වාද කරන්න කියලා දෙවියන්සේ වැඩකාරයෙක් වගේ බාරගෙන අවසානයේ වැඩිලා යනවා. එයි මට මේම වුණේ කියලා අහනවා පස්සේ. බුදුර මන්ත්‍ර තියාගන්න. ඔබ යම් දෙයකට අත ගසන්න යන්නේ ඉස්සෙල්ලා සුද්ධාත්මනාසික මග පෙට්ටිය අනිවාර්යයෙන් ලබා ගන්න. උලාගෙන නාත නසු වෙන්න එපා. ඉතින් සුද්ධාත්මනාසයේ මග පෙට්ටිය ලැබෙන්න නම් මම වචනයේ මත යැපෙන කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් අර දුෂ්ටාත්මත් ඇවිල්ලා මට ඒ ආස් මනසත් එක්ක පොරබදන. ඒතර ඔබට තේරෙන්නේ නැහැ මේ සුද්ධාත්මනාසයේ මේ දෙවියන් මේ යක්ෂයා මේ සුද්ධාත්මනාසයේ මේ යක්ෂයා කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඉර වෙලා ඉන්නද කිතුරු සබ බෝධි. ඒනම් කර්ම ජීවිතයයි කියන්නේ. එවිට දේව වචනවල ජීවත් වෙන්න. මගේ කතින් හරි ප්‍රීතිමත් සිට. හැමෝටම සමාව දෙන්න. මම හරි නිදාස් මිනිස්සෙක්. දැන් ජීවිතවන්සයවත් මට යන්න පුළුවන් ආදෝතක් තියෙනවා. අනියත් එක්ක සමාවේ අතර වැඩ තියෙනවා. බොහෝ සමාව සුද්ධාත්මනාසෙත් වචන මත ජීවත් වෙනවා. මේ උදෑසන ඔබට මේක මෙනෙහි කරන්න මේ සත්‍ය මුළුල්ලේ ඔබගේ ජීවිතේ නිවැරදි කරගන්න ආශිර්වාදයක් වේ කියලා ප්‍රාර්ථනා කරනවා. සරුවලගාමී සරු ජීවමාන සරු සදාකාලික දෙවියන්වහන්සේ වහන්සේ ගොඩක් ස්තුතිවන්ත වෙනකගේ කරුණාව සාධනය ගැන මහෝත්තම සදාකාලික මහිමා දෙවියන්වහන්සේ වහන්සේගේ වචනය මත ජීවත් වෙන්න සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලබාගෙන ගුරුවරයාණන් වහන්සේ මත ගමන් කරන්න වහන්සේගේ කරුණාව දයාව ප්‍රීතිය සමාදානය අප සියලු දෙනා සමග වෙන්න කියලා යාත්‍රා කරනවා. අනේ සුද්ධාත්මයන් වහන්සේ වහන්සේත් ජීවත් වෙන අනන්ත ජීවිතයක් වඩපත් වෙලා මේ මනුෂ්‍ය මුලාවෙන් ගැලවිලා සදාකාල ප්‍රීතියක් මේ පොළොවේ ප්‍රීතිය සතුටුමත් ජීවිතයක් පෞල් පිටින් අනර්ගම
ස්වාමීන් වහන්සේගේ මහිමාන්විත තෛලයෙන් පිරිච්ච පුදුම සුන්දරත්වයෙන් පිරුණු කිතුරු බවල් වලටපත් වෙලා ඒගොල්ලෝ දැකලා ජීවනය ඇති ගංගාවේ මනුෂ්‍ය තුලින් ගලන බව ස්වාමීන් බොහෝ මිනිස්සු ධෛර්යමත් වෙන ශක්තිමත් වෙන ජීවිත බවට මේ දරුවන් පරිවර්තනය වෙලා මේ පණිවිඩ හැම කෙනෙකුගේ හදවත් දිව්‍ය ප්‍රීතිය පුරවන්නසේක්වා ජීවිතය වෙනස් කරගන්න ශක්තිය ලැබෙන්නසේක්වා මහිමාන්විත ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දිව්‍ය ලේයකට මේ කිරිකා සංගව ගන්නාමෙන් ආචාර කරමින් මේ දවසේ මේ සතිය මුල බාර කරමින් ඔබ වහන්සේගේ අභිමුඛයේ කැප වෙනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ